කතාවක් නෙමෙයි. මේක ආත්මීය කතාවක් නෙමෙයි. මේක පුජ්‍යල කතාවකුත් නෙමෙයි. මේක අවිඥානිකයි. අයි එහෙම කිව්වේ. දැන් ඔබ නිකමට ওই ධර්මයේ තුල අහන්න ලැබෙන මේ ඔක්කොම මේ බුම්මාට දෙයියෝ. ඔබ අහන උක්ෂ දේවතාව. ඔබ අහන්න ලැබෙන පෙරේතයෝ. ඔබට අහන්න ලැබෙන නිරයක් ගැන. ඔබට අහන්න ලැබෙන මේ විඥානය මේ තිරියන් සත්තුන්ගේ ඇඟවල වල. මේ කියන්නේ විඥාන ශක්තිය සකස් වෙනවා එතන. සකස් වෙනවා අර වතුර වලේ අර වතුර බාධනේ මැද්දට ගල දැම්මට එතනින් මුකුත් ගියේ නැහැ. මෙතන ඒ කියන්නේ එයා මෙතන නැති වුණාට මෙතනින් මුකුත් ගියේ නැහැ. නමුත් සකස් වෙනවා මෙතන තියෙන තීව්‍රතාවයේ හේතුව. ඒකයි මෙතන ලෝභ දේශ මොහ රාග දේශ මොහ මේක කෙලෙසේ තමයි මෙතන මේ ආශ්‍රව කෙලෙස් තමයි හේතුව තීව්‍රතාවයට. ඒකම තමයි සංඥාව මෙතන ගින්න. ඒකම තමයි අනුව තමයි සකස්ම. ඒ සිත ස්වභාවය ඒකමයි හේතුව. ගැළවීමක් නැහැ. හැබැයි ඒක මේක සකස් වෙන එක. ඒක එතන සකස් වුණාට පස්සේ ඒක එතන විඳවනවා. ඔන්නෝම දෙයක් තියෙනවා. ඒ කියන්නේ ස්කන්ධේ කොතනත් එකයි කියන එක. ඒක අපි කිව්වේ පණුවගේ ඇඟේ තියෙන ස්කන්ධේ, මිනිස්යාගේ ඇඟේ තියෙන ස්කන්ධේ දෙකම එකයි කියලා අපි කිව්වේ ඒකයි. ඇයි? ඇඟේ තියෙන ස්කන්ධයක් නැහැනේ. ස්කන්ධය කියන්නේ මේකේ සකස්මනේ. ස්කන්ධය කියන්නේ විඥානයේ සකස්මනේ. විඥානයේ සකස්ම විඥානේ නිකන් හැදෙන්නේ නැහැනේ. විඥානේ හැදෙන වේදනා සංඥා සංකාර. ඒක තමයි ස්කන්ධය කියන්නේ. ඒතකොට ඒක පණුවගෙත් එකයි, මිනිස්යාගෙත් එකයි. ඇයි? ඒ විඥානේ නම් විඥානෙමයි. ඒක ශක්ති ස්වභාවයක්. ඒ පණුවට අසූචි සැපයි පණුවගේ ස්කන්ධයට පණුවගේ ස්කන්ධයට දැනෙන්නේ ඒ පණුවගේ ඒ දැන් පණුවට තියෙනවානේ බාහිර ඒ වැස්මක් ඒ වැස්මට දැනෙන පහසනේ ඒ පහසනේ කාය පාසාදයේ අණුවනේ ඒ පණුවගේ ස්කන්ධයට වේදනාව දැනෙන්නේ ඒක සැප ඒ සීතල ඒ අසුචි දැන් මිනිස්සයාටත් තියෙනවානේ මේකේ මේ හංකඩයක් මේ ඔබගේ හාම තියෙනවානේ ශරීරය. දැන් ඒතකොට ඒකටත් තියෙනවානේ දැනෙන පහසක්. ඒතකොට පණුවටත් තියෙනවා. ඒකයි වගේ පණුවට අසුචි සැප වැඩි. මිනිස්සයාට අසුචි සැප නැහැ. මිනිස්සයාට මේ ස්කන්ධයට ගන්ධේ ඒවත් එක්කලා මේක යන්නේ. මේ සුද්දාෂ්ටකේ තමයි ස්කන්ධ මේක හැදෙන්නේ. විඥානයේ ස්කන්ධේ මේ හැම එකක්ම. ඒතකොට සුද්දාෂ්ටකයක් නැතුව මේ අපි රූප කලාප නැතුව මේ රූප කලාප කියන්නේ ශක්ති ස්වභාවයේ මේ විද්‍යාව පෙන්නන පරමාණු පෙන්නන මේ ශක්තිය වලට වැඩිය ගැඹුරු න්‍යායක් කියලා අපි කියවනේ. ඒක ශක්ති ස්වභාවයක් කියලා අපිට කියන්න වෙනවා. මොකද වෙන වචන නැහැනේ දැන්. තියෙන ශක්තිය කියන වචනේ ඒක ඕක පාවිච්චි කරනවා. මොකද ඊට වැඩිය ගැඹුරුයි මේ වචනේ. උපකලාපය කියන එක. ඒ ශක්ති ස්වභාවයේ කොතනත් සකස් වෙනවා. එතකොට මෙතන ගන්ධයට වර්ණයට හැම එකටම මෙතන දැන් සැප මොකද්ද මිනිස්සයාට? මිනිස්සයාට සැප, පණුවට සැප අසුචි, මිනිස්සයාට අසුචි සැප නැහැ. ස්කන්ධයේ ස්වභාවය. ඒක තමයි විඥාණය වෙන්නේ. ඉතින් පණුවගේ විඥානේ, මනුස්සයගේ විඥානේ දෙකම එකයි කිව්වේ ඒකයි. ඇයි පණුවෙක් වෙලා ඉපදුනොත් සැප හොයන්නේ අසුචි වලින්. මනුස්සෙක් වෙලා ඉපදුනොත් සැප හොයන්නේ ඔය වෙනින් දෙකකින්. මේ සැප කියන්නේ ගින්නක් නේ විඥානේ ගින්න. විඥානේ ගින්න මේ ආශ්‍රව කෙලස් ගින්න. ඒ කෙලස් ගින්න මේ දැනෙන ස්කන්ධයත් එක්ක ටැලි වෙනවා. මේක තවත් ටිකක් හොඳට දැන් පෙන්වන්න එපා ටැලි කරලා. කෙලස් ගින්න ස්කන්ධයත් එක්ක ටැලි වෙන හැටි. ඔන්න ඔය වගේ ඉතින් තවත් දිගට කතා කරන්න පුළුවන්. දැන් මේක මොකද වෙන්නේ? මේක මේ විඥානේ මේ සමහරලාට සමහර සත්තු ඉන්නවා සතියයි ජීවත් වෙන්නේ. සමහර සත්තු ඉන්නවා මාසයයි ජීවත් වෙන්නේ. සමහර මේ ආයු කාලය වෙනස්. දන්නවනේ මේක දැන් ඔය අපි කාවගේ කතාව අර සිවුරේ වහලා අර දන්නවනේ ඔබ කතා වස්තු ඒක සතියයි ඒ සතාගේ ආයු කාලය. අන්න ඒ වගේ ඔබ දන්නවා ඒ සිවුරට ආසාවෙන් මැරුණු හාමුදුරුවෝ කොච්චර මේ ධර්මයත් එක්ක මේ කොච්චර මේ හිටියත් ඒ දෘෂ්ටිය තුළ හිටපු නිසානේ පිරෙන්නේ. ඒක නිසා තමයි කාවෙක් වෙලා ඉපදෙන්නේ. කතාවස්තු වොන්තරම් ඔබට මේ අහන්න ලැබෙන්නේ ඒකයි. ඊටත් වැඩිය මේක ගැඹුරුයි. ඒ කියන්නේ මේ විඥානය කියන එක, ස්කන්ධය කියන එක දැන් බලන්න මේ ගස්ගල් වල පවා තියෙනවානේ. ඒතර ආත්මයක් පනවන්න බෑ. නමුත් මෙහෙම ස්වභාවයක්. ඒක විඥානය කියන එක ඇවිල්ලා ශක්ති ස්වභාවයක්නේ. ඒකට මේ ඝනකයක් නැහැනේ. ඒක එතන සකස් වෙනවානේ. මේ ගස් වල සම්භූත වෙනවා. ඇති වෙනව නැති වෙනවා. දැන් මේ පෙරේතෝ කියලා එහෙම දෙයක් නැහැ. පවතින එකක් නැහැ. සම්භූත වෙන එකක් තියෙන්නේ. අර අංශු කියුවේ අපි එකයි ශක්ති කියුවේ එකයි සකස් වෙලා නැති වෙන එකක් තියෙන්නේ. එහෙම එකක් නැහැ. ඒවා අපේ සිතේ සංකාර වලටයි මැවෙන්නේ. සංකාර අපේ සිතට සංකාර වලට නැති දෙයක් අපිට බාහිරින් පේන්නේ නැහැ. අපිට බාහිරින් බලපාන්නේ නැහැ.
ඒක සංඛාර. සංඛාර දැන් මේක මේ ස්වභාවයක් මෙහෙම සකස් වෙන එකක් සම්බුත වෙන එකක් තිබුණට ඔබට තියෙන්නේ ඒක නෙමෙයි. දැන් ඔබ කතා කරනවානේ. ඔබ කතා කරන්නේ ඔබගේ සංඛාරවල තියෙන ස්වභාවයක්. ඒක බාහිර හොයන්න බෑ. දැන් දිව්‍ය ලෝකයක් බාහිරින් හොයන්න බෑ. දිව්‍ය ලෝකයක් බාහිරින් හම්බ වෙන්නේ නැහැ. ඇයි දිව්‍ය ලෝකේ ඔබේ සිතේ සංඛාරයක්. ඒ සිත ඇතුලේ තියෙන සංඛාරයක්. ඒක බාහිර නෑ. බාහිර රොකට් කොච්චර කොහේ ගියත් දිව්‍ය ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ. ඒක චිත්ත ශක්තිය තුළ සකස් වෙන සංකාරයක්. ඒක චිත්ත ස්වභාවය තුළ. ඒ කියන්නේ චිත්ත ස්වභාවය තුළ ඔබගේ මේ දැන් අපි මේ කතා කරානේ සංඥා කියලා. අපි කියවනේ සංඥා ගිනිවලල් වගේ කැරකෙනවා කියලා. ඒ පෙර සංඥා නව සංඥා හදනවා කියවනේ. දැන් පුංචි දරුවෝ ඉපදෙනකොට දන්නවද මේක ඉර මේක හඳ මේකේ දිව්‍ය ලෝකයක් තියෙනවා මේකේ අපායක් තියෙනවා මේක මෙහෙම කතාවක් කියලා. පුංචි දරුවෝ මුකුත් දන්නේ නැහැ. ඒ සංඥා නැහැ. ඔන්න ඔතනයි තියෙන්නේ. එතන ප්‍රභාස්වර සිත. දැන් මෙතන මොකද තියෙන්නේ? මෙතන ආශ්‍රව කෙලෙස් සහිත සිත. මෙතන සංඥා සහිත. ඒකයි මේ සංඛාරා. අවිද්‍යාපච්ච සංඛාරා. සංඛාර නිසයි මේ අපි මේ විඳවන්නේ දුක් විඳින්නේ. ඒතකොට ඒක තුල තමයි මේ දිව්‍ය ලෝක කතාවක් එළියෙන් හොයන්න බෑ. ඔය චෝච්චර රූප ඇඳ කොච්චර රූප ඇඳ දැම්මත් ඕක සත්‍යක් නෙවෙයිනි ප්‍රායෝගික නෑනේ පැට්‍රිකලි නෑ. ඇයි ඒව නිකන් දෘෂ්ටි. ඒව නිකන් සිතුවිලි. ඒව නිකන් සංඛාරා. ඕකේ සත්‍ය ඕක නෙමෙයි. සත්‍ය නම් මේ රූප ලෝකේ බලන්න කොහෙද තියෙන්නේ කියලා. ඔබ බලන්න අරූප ලෝකේ කොහෙද තියෙන්නේ කියලා. බුදුන් වහන්සේ බලන්න අරූප භූමිය අරූප ලෝකේ කොහෙද පනවන්නේ කියලා. දැන් බුදුන් වහන්සේ ප්‍රථම නිබ්බාන සූත්‍රයේ කියනවානේ න ආකාසඤ්ඤං ආයතන න විඥානං ආයතන න ආකින්ඥානං ආයතන න දැන් මේ කියනවානේ. දැන් ඔබට මේකේ හොඳට බලන්න ඔබට මේ ප්‍රථම නිබ්බාන සූත්‍රයේ බුදුන් වහන්සේ නිකන් කියන්නේ මේකේ ලොකු මේක අවබෝධ මේ ධර්මය අවබෝධ වුණු කෙනාට මේවා සේරම අවබෝධ වෙනවා. මෙහෙම දේවල් නැති බව. නායන් ලෝකෝ මෙලවක් නැහැ. න පරලෝකෝ පරලෝවක් නැහැ. න උබෝ චන්දිම සූර්යෝ සඳහිරු කියලා දෙයක් නැහැ. තත්‍ර පාහම් භික්ඛවේ මෙහෙ ඒමක් නැතයි කියොන්න අගතින් වදා න ගතින් න තිතින් න චුතින් ඒමක් නැහැ සිටීමක් නැහැ චුත වීමක් නැහැ න උප්පත්තින් උප්පත්තියක් නැහැ අපටිතං පැවැත්මක් නැහැ අපවත්තං මේකේ ප්‍රතිෂ්ඨාවක් නැහැ පැවැත්මක් නැහැ අනාරම්මණං මේකේ අරමුණු නැහැ මේ වේතං ඒසේව නේතා දුක්ඛසාති මෙයයි මහණෙනි දුකෙන් මිදෙන වග මෙයයි දුකෙන් මිදෙන මේ දුකෙන් මිදෙන්නේ මේ සත්‍ය අවබෝධ කර කෙනාට මේ බාහිර මුකුත් හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුව එයාගේ සිතමයි දකින්නේ. දැන් ඔබ බලන්න ඔබේ විඥාණයටනේ ඔබට හැමදේම පේන්නේ. ඔබට දැන් උණුසුමක් આવත් ඒක විඥාණයෙන් දැනෙන්නේ. ඔබට වර්ණයක් දැනනත් විඥාණයෙන් දැනෙන්නේ. ශබ්දයක් දැනනත් විඥාණය දැන ගැනීමන්නේ. ඒතර ඔබට තදගතිය දැනනත් විඥාණය දැන ගැනීමන්නේ. ඒතර ඔබට හැමදේම විඥාණයෙන්නේ. මනෝ විඥාණයෙන් පිට ඔබට දැනගන්න ක්‍රමයක් නැහැනේ. ඒතර විඥානය දැනගන්න කියන්නේ ඔබේ සිතනේ. දැන් ඒතකොට සංකාරක සිතනේ. ඒතර දිව්‍ය ලෝකයක් කියන හිතුව සිතනේ. විඥානයෙන් දැනගන්නේ මායාවනේ. ඒතර විඥානේ සත්‍යයක්ද නෑ මායාව. දැන් කොහෙද ඔය තියෙන්නේ? බාහිර තියනවාද? බාහිර තියනක ගතව මිත්‍යා දෘෂ්ටි භූමිය ඔබට හම්බ වෙන්නේ නෑ. ඔබ හිතන ඔය මේස පුටු ඇඳන් බාහිර තියනවාද? ඒවත් දෘෂ්ටි ඒවත් හිතේ තියෙන්නේ. විඥාන ඒකයි මේ විඥානේ මායාව ඔබ අවබෝධ කරනකොට මේ සේරම නැති වෙලා යනවා. ඒකයි ප්‍රථම නිබ්බාන සූත්‍රය කිසිම දැන් ওই ඉර තියනවා කියලා කියන්නේ කවුද? ඔබේ සිතනේ. ඒතර සිත කියන්නේ ওই සිතනේ හැමදේම දන්නේ. සිත දන්නේ දෙයක් නැහැනේ. දැන් මේ ඔබට දැන් ඔබ කියන වතුර තිබ්බා. දැන් සිතනේ කියන්නේ සිතට පුළුවන් ද වතුර බොන්න? කවදාවත් හිතට වතුර බොන්න බෑ. දැන් සිත කියන මට බඩකිනි. දැන් හිතට පුළුවන් ද බත් කන්න? කවදාවත් හිතට බත් කන්න බෑ. දැන් කයට හිතන්න පුළුවන්ද? අතට හිතන්න පුළුවන්ද? ආමාශයට හිතන්න පුළුවන්ද? ඒව හිතන්නත් බෑ. ඒක සිතුවිල්ලක් තමයි අපි අසුරු කරන්නේ. නමුත් අපි කටට දානවා පස්සපැත්තෙන් යනවා. වතුර දාන කටට පස්සපැත්තෙන් යනවා. සිතුවිල්ලක් එක්කලා යන්නේ. ඒ සිතුවිල්ල ඇතට ඇත්තක් නැහැ. කොහොද මේක එකයි ක්‍රියාසිත දකින්න. සංඛාරා දකින්න, ක්‍රියාසිත දකින්න එච්චරයි. ක්‍රියාවලියක් තියෙන එච්චරයි සබදාම්. සිතුවිලි මායාව සත්‍ය අවබෝධ කරලා පස්සේ සේරම බොරුවක් බව අවබෝධ කරලා පස්සේ සේරම සබදාම් වගේ ගස්වල අතුසෙල වෙනවා වගේ වැස්ස වහිනවා වගේ ගඟ ගලනවා වගේ හුලං හමනවා වගේ චිත්ත ස්වභාවයක් හරයක් නැහැ. මේ ධර්මය අවබෝධ වුණු කෙනාට සියල්ල වැටහෙනවා. සියල්ලම එකක් නෑ සියල්ල විචිකිච්ඡාව සැකයක් නැතුව ප්‍රත්‍යක්ෂ වෙනවා.
මේක මෙහෙමයි. ඔබ මේ විඥාන ස්වභාවය දැන් ඔබ දැන් මේ සිත විඥාන ස්වභාව ශක්ති ස්වභාවය දැන් එතකොට අපි කියවනේ මේක ගස්වල තියෙන පුළුවන් මේක අපි කියවනේ මේක බුම්මාට දෙහියෝ ඌක්ෂ දේවතාව මේක අපි කියවනේ මේක වැස්ස වලාක දෙහියෝ. ඇයි මේ වලාකුළු වලටත් මේක සකස් වෙන්න පුළුවන්. ඔබ අහලා තියෙනව නේද? හැතැම්ම ගණන් ඉන්න සත්තු ගැන. හැතැම්ම ගණන් කොයි සත්තු ඉන්නේ? ඔය යන්නේ හුළඟ. හුළඟේ විඥානේ සකස් වෙනවා. එතන හුළඟ විඥානයේ තුල තේජෝ ධාතුව තියෙනවා, ආපෝ ධාතුව තියෙනවා, වායු ධාතුව තියෙනවා. ওই ධාතුත් එක්කලා ඔක සම්භූත වෙනවා. සම්භූත වෙනවා කියන්නේ මේක ශක්ති ස්වභාවයක්. මෙහෙම එකක් ආත්මීය දෘෂ්ටියෙන් හිතුවට ආත්මීය කතාවක් නෙමෙයි. ඒකයි කිව්වේ මේක ආත්ම කතාවෙන් දකින්න එපා කියලා. ඒකේ සත්‍ය දකින්න කෙනාට ඒක තේරෙනවා මේ අවබෝධ වෙනවා. ඒ අවබෝධය තුළ ඔහු මේක තව කෙනෙකුට තරම මහා ඥානයක් නැතුව මහා අභිඥාවක් ඥානයකට සකස් වෙන දෙයක්. සාමාන්‍ය ප්‍රත්‍යක්ෂතාවයකට එන එකක්. නමුත් ඔබට මේක සමහරට කියනකොට මේක නිකන් ඔබට නිකන් සිතුවිල්ල. ඒක නිසා ඔබ මේක දරා ගන්නත් මේක ඔබ නිකන් මේක දැනුමක් අහගන්න. ඔබට කවදා හෝ දවසක ප්‍රත්‍යක්ෂතාවයකට ආවේ නැත්තම් එතක් මේක ගන්න එපා. මේක විසික් කරන්නත් එපා, අයින් කරන්නත් එපා, ගන්නත් එපා. ඔබ නිකන් දැනුමට තියාගන්න. කවදා හෝ මේ ධර්මය ඔබට ප්‍රත්‍යක්ෂ වුණොත් මේක හැමෝටම ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ ලේසියි. මොකද මහා ගැඹුරුයි. ඒක පරම සත්‍ය හැබැයි. ඒකෙන් පිට දෙයක් මේ ලෝකේ නැහැ. ඒ සත්‍ය අවබෝධ වුණු කෙනා තමයි සදාතනික සුවයටපත් වෙන්නේ. ඒ සාන්ත සුවයක් දැනෙන සදාතනික සුවය කියන්නේ කුමක්ද දන්නවද? සදාතනික සුවය ඔබ විඳින සුවය සදාතනික සුවයක් නෙමෙයිනේ. ඔබට තියෙන්නේ අස කන දිව නාසය කය මන පිනවීමේ සුවයක්. ඕක ආයතන වලට කොටු වුණු සුවයක්. ආයතන වලට ගෝචර වුණු සුවය පවතින්නේ නැහැ. එතන අද ගන්න ෂර්ට් එක තව සතියක් යනකොට ඒකේ පා වෙනවා. ඇයි මේක ආයතන වල ස්වභාවය. ඒක පවතින්නේ නැහැ. ඇයි? ඒක හැමතිස්සෙම අනිත්‍ය ස්වභාවය තියෙන්නේ. අනිත්‍ය තමයි ඔබ ජීවත් වෙනවා කියන්නේ. අනිත්‍ය තමයි ඔබ විඳවන්නේ. අනිත්‍ය නැත්තම් ඔබට දැන් ඔබ මරුණ නැත්තම් ළමයෙක් හැදෙන්නත් පොළොව ඉඩ නැහැ. තව විදිහකින් බැලුවොත් එහෙම ඔබේ ඇඟ ඉපදිච්ච දවසේ ඉඳන් පොඩිනේ අනාත්මුන් නැත්තම්. අනිත්‍ය වුන් නැත්තම්. අනිත්‍ය කියන්නේ ගැඹුරු විෂයක්. එතකොට ඔබගේ දැන් ඔබ ඉපදිච්ච ගමන් ඔබ ලොකු වෙන්නේ අනිත්‍ය නිසානේ. ඇයි ඒක නිට්ටය වුණා නම් ඔබ ඉපදිච්ච සයිස්පන්. එහෙනම් ඔබ මේ දෝතට ගත්ත පුංචි දරුවා ලොකු වෙන්නේ නැහැ. අනිත්‍ය ස්වභාවය මේ හැම සෛලයක්ම හැම මේකේ සුද්දාෂ්ටකයක්ම විපරිණාම වෙන සම්භූත වෙන එක අනිත්‍ය ස්වභාවය විපරිණාම වෙන එක. මහාග්‍යපුරු කතාව. මේකම තමයි සිතටත් තියෙන්නේ. එකක්වත් එකකින් වෙන් කරන මේ සිතත් ඒකමයි මේ බාහිර තේ සිත කියලා අමුතු නැහැ. ඒකම තමයි වෙන්නේ. එකම ස්වභාවය මේකෙම තියෙන්නේ. අනිත්‍ය ස්වභාවය. අනිත්‍ය ස්වභාවය තමයි මේ ඔක්කොම ලෝකෙම වෙන විනාශ වෙනවා, ආයත වෙනවා, නැති වෙනවා, සම්භූත වෙනවා. ඔක තමයි සම්භූත වෙනවා කියන්නේ. ඉතින් ඒ අනිත්‍ය ස්වභාවය. ඒ අනිත්‍ය ස්වභාවය තුල කොහෙද පවතින එකක් තියෙන්නේ? පවතින දෙයක් නැහැ. පවතින්නේ නැහැ. ඔය එක සැපක් දුකක් පවතින්නේ නැහැ. හැබැයි සදාතනික සුවයක් එහෙම එකක් නෙමෙයි. සදාතනිකව පවතින දෙයක් තියෙනවා. කොහෙද? සදාතනික සුවයක් කොහෙද? ඔය ආයතන වලින් අයින්ට වෙන්න ඕන. අස කන දිව නාසය කය මන කියන ආයතන වලින් විඳින සුවයක් නෙමෙයි. ඒවා සිතුවිලි වලට ගෝචර වුණු ආයතන ටිකක්. ආයතන ටිකක් නිසා ඒ ආයතන හරහාම සිතුවිලි ඇදිලා තියෙන්නේ. ඒකයි මෙතන චේතනා සංඛාර තියෙන්නේ. ඒ සංඛාර වලටින් විඳින එකක්. ඒතකොට එහෙම එකක් නෙමෙයි මේ සදාතනික සුවේ. එතනින් ඒ සත්‍ය දැකලා මිදුණු තැනයි. එතනින් මිදුණු තැන තියෙන සුවේ සදාතනිකයි. දැන් කොහොමද ඔබ හිතන්නේ? කොහොමද ඒක ප්‍රායෝගිකව ඔබ ඒක තමයි ප්‍රායෝගික පැත්තට ඔබ මේක ප්‍රායෝගික පැත්තෙන් හැම එකම එන්න ඕනේ. මේක පොතෙන් හොයන්න බෑ. මේක ධර්මයේම විතරයි ලෝකේ තියෙන්නේ කිව්ව එක. ඒ ධර්මයේ තුල තියෙන්නේ මේ ඒකයි මේක දකින්න එක තමයි ඔබට බාහිර දෙයක් නැති බව. ඒක සිතක විඥානයක සකස් වෙන බව. ඒකේ දෙයක් නැති බව. සියල්ල දෙපැත්තේ මිදෙනවා නාම රූප දෙකෙන්. පච්චේ පරිග්ඝා ඥානෙට එනවා. ඒ නාම රූප දෙකෙන් මිදෙන තැන පච්චේ පරිග්ඝා ඥානට එන තැන එතනින් තමයි සදාතනික සෝයට එන්නේ. එතනින් තමයි සම්මා දිට්ඨියට එන්නේ. එතනින් තමයි ආර්ය භූමියට එන්නේ. ආර්ය භූමිය පුජ්‍යලයෝ නැහැ. ඔය ආයතන වලින් මිදුණු තැන පුජ්‍යලයක් ඉන්නවද? පුජ්‍යලයෝ නැහැ. පුජ්‍යලයා එතනින් ඉවරයි. පුජ්‍යලයා ඉන්නේ මිත්‍යා දෘෂ්ටියේ. සම්මා දිට්ඨියේ පුජ්‍යලේ කොහෙද? ආර්ය භූමියේ පුජ්‍යලේ කොහෙද? ආර්ය භූමියේ ආත්මයේ පුජ්‍යලයක එහෙම දෙයක් නැහැ. දැන් අපි ඔබ හිතන් ඉන්න මේ ආර්යයන් වහන්සේ නමක් සමහර වෙලාවට මිත්‍යා දෘෂ්ටියමයි. ඒක අපහාස කරනවනේ මේ ආර්යයන් වහන්සේලා මේ ওই රූපකින් හොයන්න බෑ.
ආර්යයන් වහන්සේලා රූප නැහැ. දැන් මේ ආර්යයන් වහන්සේලා කියලා කියාගන්නේ බොහොම අතරම ඒක හරිම අතරම මේ නොදන්න කමට ඉතින් අසරණ කමට ඒ ධර්මයේ නොතේරෙන කමට ඔබගේ බොළඳ වෙලා තියෙන්නේ. එතන ආර්යයන් වහන්සේලා නැහැ. ඉතින් දකින්න ඕනේ මේක නාම රූප පරිච්ඡේද ඥානෙ නාමය රූපය වෙන් කර දකින්න තැන පච්ච පරිග්ඝා ඥානෙ. එතකොට ඒ වෙන් කර දකින්න සංඛාරයන්ගේ ඒ සත්‍ය දකින්න තැන. එතන සම්මර්ෂණ ඥාන ඒ සංඛාරවල ඒ ඇති වෙන නැති වෙන ස්වභාවය අපි මේ දිගටම පැහැදිලි කරගෙන ආපු තැන. ඒ වගේම තමයි මෙතන උද්‍යව්‍ය ඥාන ඇති වෙනව නැති වෙන එක අරමුණක් එක සිතක් ඇති වෙන්නේ නැති වෙන හැටි. බාහ්‍ය ඥාන එතකොට ඒක පවතින්නේ නැහැ, බාහිරත් නැහැ, සිතත් නැහැ, මිදුණු තැන. දැන් දරුවෙක්වත් අම්මා කෙනෙක්වත් කවුමුකුත් හම්බ වෙන්නේ නැත්නම් බය ඥානෙත් තියෙනවා. අය මේක ලොකු මේ බීතියකටපත් වෙනවා මෙතන. මේ බය ඥානෙ එන තැන. එතන තමයි එතකොට ඒක මේ ඥානෙටයි දැනෙන්නේ මේවා සිතුවිලි නෙමෙයි ඒකයි මේ ඥාන කියලා කියන්නේ. මොකද මේ නාම රූප පරිච්ඡේදයෙන් පස්සේ නාමය රූපය වෙන් වුණාට පස්සේ සිතුවිලි නෑ. සිතුවිලි වල කතාව නෙමෙයි තියෙන්නේ. ඒක 100ටයි දැනෙන්නේ. නාමයේ රූපේ ඒ බාහිර ඇත්ත නෙමෙයි සිතත් ඇත්ත නෙමෙයි කියලා දකින සිතුවිලි බිඳ වැටෙනවා. සිතුවිලි තියෙන්නේ බාහිර දෙයක් තියෙනවා කියලා ගත්ත තැනයි. බාහිර දෙයක් නැති වෙනකොටම සිතුවිලි කෝ? සිතුවිලි තියෙන බාහිර දෙයක් තියෙනවා. තියෙනවා කියන තැනයි සිතුවිලි තියෙන්නේ. නැහැ කියන දැන් තියෙනවා නැහැ කියන දෙකම තියෙන අන්තයක්. ඒ අන්ත දෙකක් නැතුව තියෙන තැනක් තමයි සිහිය දකින්නේ. ඇති වෙනවා නැති වෙනවා අරමුණු සිතට එනවා යනවා අරමුණු ඒව දකින්නේ සිහිය. ඒ සිහිය තමයි ඥානය කියන්නේ. ඒ ඥාන අවදි වෙන්නේ ඒ නාම රූප දෙකෙන් මිදෙන අයටයි. ඒ මහා ඥානෙට හසු වෙන දේ සිතුවිලි වලට හසු වෙන්නේ නැහැ. සිතුවිලි මිදුණු තැනයි මහා ඥාන අවදි වෙන්නේ. එතරම් අභිඥා පහළ වෙනවා කියන්නේ. අභිඥාව කියන්නේ අභිධර්මයේ වගේ. ඒ අභි කියන වචනේ දැම්මම ඒකේ ගැඹුරටයි යන්නේ. ඥානෙ තවත් ගැඹුරින් දකින්න එකයි අභිඥා කියන්නේ. ඉතින් එතනින් දකින්න එතකොට ඒක මේ සිතුවිලි වල තියෙන මේ මිදීම දකිනකොට බය ඥාන බයතුපට්ඨා ඥාන. එතකොට එතනයි තියෙන බයතුපට්ඨා ඥාන සංකාරයන්ගේ ඒ භයානකකම සංකාර වලට රැවටිලා ඉන්න එකේ තියෙන භයානකකම දකින එකයි බයතුපට්ඨා ඥාන. ඒකම දකින්න ආදීනව අනුපස්සනා ඥාන. ඒක ආදීනව පේන ගන්න සංකාරයන්ගේ ආදීනව සංකාර වලට රැවටිලා ඔබ මෙච්චර කාලයක් ඒකෙන් ඔබට විඳවන්න වෙන හැටි. ඒ සංඛාරවල මායාව දකිනකොට බොරුව දකිනකොට රැවටීම දකිනකොට ඔබට ඒක තවත් රැවටෙන්න හිතෙයිද නෑ මිදෙන්න හිතෙනවා අන්න නිබ්බිධාවට එනවා කලකිරෙනවා සංඛාර ගැන අන්න එතනයි ඔබ මිදෙන්න හිතෙනවා මුඤ්ඤුත කම්මිතා ඥානෙ මිදෙන්න හිතන ඥානෙ සංඛාර වලට තවත් ඔබ කැමති වෙන්නේ නෑ අන්න එතනයි පටිසංඛා ඥානෙ එන්නේ දැන් ඔබට ඒ සංඛාරයන්ගේ තව දුරටත් ඔබ කැමති නෑ සත්‍ය නෙමෙයි කියලා දකින තැන පොඩ්ඩක්වත් ඔබ සැකයක් නැති වෙන තැන පටිසංඛා ඥානෙ එන තැන සංඛාර උපේක්ෂාවට යන අන්න සංඛාර උපේක්ෂා ඥානෙට එනවා. ඉතින් අන්නේ සංඛාර උපේක්ෂා ඥානෙ කියන්නේ සියලු සංස්කාර උපේක්ෂාවට යනවා කියන්නේ ඇත්තටම එයමයි තමයි උපේක්ඛා කියලා කියන්නේ. ඔබ දන්නවා මේ උපේක්ෂාව ගැන. ඒ කියන්නේ ඔබ දන්නවා ගේහසිත සෝමනස්ස ගේහසිත දෝමනස්ස ගේහසිත උපේක්ෂාව කියන එක තමයි නෙක්ඛම්මසිත සෝමනස්ස නෙක්ඛම්මසිත දෝමනස්ස නෙක්ඛම්මසිත උපේක්ෂාව කියන තැන. අනේ තැනයි. ඇයි එහෙම කිව්වේ? ගිහියාගේ සැප ගේහසිත දෝමනස්ස. ගිහියාට හිතෙනවා මේ ගිහි ජීවිතේ කිසිම සැපක් නැහැ කියලා. අන්න ගේහසිත සෝමනස්ස දෝමනස්ස වෙනවා. අන්න එතන ගිහියට හිතෙනවා වයසට යනකොට ළමයි හදලා වයසට ගියා ළමයි හදලා වයසට ගිහලා දැන් ඉතින් කරපු දේකුත් තවුනුත් නැති වෙන තැන අන උපේක්ෂාවක් එනවා. අන්තිම මොච්චර කරත් ඉතින් එච්චරයිනේ යා දකින්න නැති උපේක්ෂාවටපත් වෙනවා. අන ගේහසිත උපේක්ෂාව ගිහියාගේ සිතේ උපේක්ෂාව. අපේ මේ ගේහසිත සෝමනස්සේ තුල හරයක් නැති බව දකින්න තැන ගේහසිත දෝමනස්සේට එන තැන සමහර විට ඒ කෙනාට පැවිදි වෙන්නත් හිතෙන පුළුවන්. සමහරට ඒ කෙනා ආධ්‍යාත්මික පැත්තට හැරෙන්න පුළුවන්. ඒ කෙනාට තමයි නෙක්ඛම්මසිත එන්නේ. අන්න කම්සප වලින් මිදෙන සෝය. කම්සප වලින් මිදෙන්න ඕනි කියන. අන්නේ සිත ආපු කෙනාට නෙක්ඛම්මසිත සෝමනස්සේ ඇති වෙනවා. නෙක්ඛම්මසිත සෝමනස්සේ කියන්නේ ඒ කෙනා පැවිදි වෙන සමහර විට කෙනා හිතනවා මම රහත් වෙනවා මම මේ වොන්න වගේ සිතුවිලි එතනක් තියෙන සෝමනස්සේ තියෙන තැන.
ඒ කියන්නේ සැපක් එතනත් හොයන නිවන් සුවේ කියලා එකක් හොයන්න යනවා. අනේ නෙක්ඛම්මසී සෝමනස්සේ කියන්නේ නෙක්ඛම්මසී දෝමනස්සේ කියන්නේ ඉතින් මගපලත් නැහැ පැවිදිත් උනා. ඉතින් මම ඉතින් කරන්න දෙයක්වත් නැහැ. දැන් ඉතින් පැවිදි වෙලානේ. අන්න එහෙම හිතන දෝමනස්සයක් කියන එක කියන්නේ නෙක්ඛම්මසී දෝමනස්ස. ඊට පස්සේ නෙක්ඛම්සිත උපේක්ෂාව කියන්නේ ඊට පස්සේ හිතනවා දැන් ඉතින් කමන්නේ මගපල නැතුණාට කමක් නැහැ. දැන් ඉතින් මම කම්සප පස්සේ දුවන්නේත් නැහනේ. දැන් මම උපේක්ෂාවටපත් වෙලානේ. දැන් ඒ කියන්නේ දැන් කම්සප පස්සේ යන්නේත් නැහැ. දැන් ඉතින් කොහොම පැවිදිලා ඉන්නේ. ඉතින් මගපල ලැබුණා කියලා ඒව පස්සේ දැන් දුවන්නේ නැහැ. දැන් ඔන්න නිකම්ම ඉන්න. නිකම් පාවෙන ස්වභාවයක්. ඒ කියන්නේ නිකන් අර හිස් ස්වභාවයකට එන එක තමයි නෙක්ඛම්මසිත උපේක්ෂා. අන්නේ ස්වභාවය තමයි ඇත්තටම සියලු සිතින් මිදෙන තැනටත් යන්නේ. ඒ ස්වභාවය තමයි ඇත්තටම මේ බාහිරයෙන් මිදෙන තැන සිතෙන් මිදෙන තැනත් එන්නේ. ඒ නෙක්ඛම්මසිත උපේක්ෂාව. ඒ නෙක්ඛම්මසිත උපේක්ෂාව තමයි සංකාර සමතේ කියන්නේ. සංකාර කියන්නේ සිතුවිලි. ඒතර සිතුවිලි සමතේකට සිතුවිලි හරේ නැති තැනක් තියෙන එකමයි. ඉතින් ඒක අපි පෙන්වන්නේ මේ ගිහි ජීවිතය තුළ පැවිදි ජීවිතය තුළ දකින ලැබෙන දෙයක් විදිහට. නමුත් ඇත්තටම මේ ධර්මය අවබෝධ වෙන කෙනෙක් ගිහිද පැවිදිද කියලා නැහැ. හැමෝටම මේ නෙක්ඛම්මසිත උපේක්ෂාව. ඒ කියන්නේ මේ සිතුවිලි වල හරය දකින හරයක් නැති බව දකින තැන එනවා. ඉතින් ඒ තමයි ඇත්තටම නිවනට හේතු වෙන තැන. ඉතින් ඇත්තටම මේ සිතුවිලි වලින් මිදෙන තැන. ඉතින් එතන තමයි ඇත්තටම එන සිතට අරමුණට සත්‍ය දකින්න තැන. මේ බාහිරත් නෙමෙයි සිතත් නෙමෙයි කියලා දකින තැන මිදෙනවා. ඒ මිදෙන තැන දැන් ඇවිදිනකොට උනත් පොළව කියන්නේ මගේ හිතමයි කකුල තියෙන්නේ මගේ හිත කියලා දෙයක්වත් නැහැ. ඒක අදගතිය කියන්නේ ඕකමනේ හිත කියන්නේ එහෙම දෙයක්වත් නැහැ. ඒක විඥානය දැන ගැනීම. ඒතකොට ඒක මායාවනේ. සේරම සිතුවිලි වල එහෙම දෙයක් නැහැ. නමුත් මේ ඔක්කොම සිතනේ. නමුත් සිතේත් එහෙම දේවල් නැහැ නේ. පොළව කියලා දෙයක් සිතේ තියෙනවද කකුල කියලා දෙයක් සිතේ තියෙනවා. තදගතිය කියලා දෙයක් හිතේ. ඇවිදින එක නිකන් ක්‍රියාවක් විතර. අර හුලකට අතු වෙලවෙනවා වගේ. ඇවිදිනවා කියලා දෙයක් නෑ. දැන් ඇවිදිනවා කියන්නේ මොකද්ද? එතකොට ඒක ප්‍රඥාප්ති සම්මුතිනේ. අපි හදාගත්ත එකක්. නමක්නේ. ඒ නමක් ඇවිදිනවා කියනකොට එහෙම දෙයක් නෑ නේ කොහෙවත්. මේ නිකන් එහෙට මෙහෙට වැනෙනවා. හරි නිකන් ගහක අතු වැනෙනවා වගේ. ඔන්න ඔය අවබෝධය එනවා. ඒ අවබෝධය තමයි සංඛාර උපේක්ෂා ඥාණයෙන් තුළ එන්නේ. ප්‍රායෝගික පැත්තේදී ඔබට මේක දකින්න ලැබෙනවා. හැම තැනම ඔබ කරන හැම කටයුත්තෙදීම ඔබේ ඉන්න ඉරියව්වට හිත තියනවා කියන්නේ ඒකයි. ඒකයි බද්ධේක කියලා කියන්නේ. ඒ කියන්නේ ඒකෝ උදකලාව කියන්නේ. ඒ උදකලාව කියන්නේ සිතුවිලි වලින් මිදෙන තැන තියෙන්නේ ආර්ය භූමිය උදකලාව. ඒ සත්‍ය දකින්න කෙනාටයි හමු වෙන්නේ. එයයි සංඛාර උපේක්ෂා ඥාණයෙන් පසුව හමු වෙන ඒ අනුලෝම ඥාන. ඒ කියන්නේ සෝවාන් මාර්ග ඥාන. බාහිරින් මිදෙන තරත් හමු වෙනවා. ඒකම තමයි සෝවාන් වලට අපි කිව්ව ප්‍රතිපදාව සකස් කරගන්න ඕනි. සෝවාන් ප්‍රතිපදාව තුළ බාහිරින් මිදෙන තැන හිර වෙනවා. ඒතරත් සිතේවා කියලා දකින තැන සමහර අය එහෙමම ඉන්නවා. ඉතින් ඒතර පුජ්‍යල භාවයකුත් නැති වෙන්න ඕනි. පුජ්‍යල භාවය නැති වෙන තැන ධර්මයේ දකින තැන ටිකෙන් ටික තමයි මේ මාවතයට තුළ ගමන් කරන්නේ. ඉතින් අපි දිගින් දිගට දැන් මේවා පැහැදිලි කරගෙන ආවා. ඉතින් අනුලෝම ඥාන කියන්නේ සත්‍ය අනුලෝමක ඥාන කියලා කියන්නේ. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ග ඥාන දකින්න පටන් ගන්නවා. ඒ කියන්නේ ලෝකෝත්තර ස්වභාවය කියන්නේ ආර්ය භූමියනේ. ආර්ය භූමිය කියන්නේ ඉතින් මේ පුජ්‍යලයාගේ මිදෙන තැන. ආත්ම දෘෂ්ටිය බිඳ වැටෙන තැන. එතරට රූපේ නාම වෙන් වුණාට පස්සේ මේ යන ගමන තුළ මිදි යන ගමන තුළ ඇත්තරම නිස්සරණයක් තමයි තියෙන. චිත්ත නිස්සරණය, සිතුවිලි වල නිස්සරණය, සංකාර වල නිස්සරණයක් තියෙන්නේ. අනේ එතනයි අනුලෝම සත්‍ය අනුලෝම ඥාන තියෙන්නේ. ඉතින් ඒ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් ප්‍රවේශයේ තියෙන්නේ. ඉතින් එතනයි ගෝත්‍ර භූ ඥාන තියෙන්නේ. ඒ කියන්නේ එහෙම අපිට කියනවා නම් තියන්න පුළුවන්. ඒ කියන්නේ ආර්ය භූමියටපත් වුණා කියන ඒ ආර්ය භූමිය තුළ මේ පුජ්‍යල භාවය මිදුණා කියන ඥානෙට දැනෙන එකයි ගෝත්‍ර භූ ඥාන කියන්නේ. ඉතින් එතනම තමයි අතන මාර්ග ඥාන තියෙන්නේ. ඉතින් එතකොට ඵල ඥාන බවට දැන් එන්නේ. ඒ කියන්නේ සෝවාන් ඵලයේ සකදාගාමී ඵලයේ එතකොට අනාගාමී ඵලයේ අරහත් ඵලයේ ඒ කියන්නේ අරහත් ඵලයටපත් වෙන කෙනෙක්. ඒකට එතනම තමයි පච්චවේක්ඛ ඥාන තියෙන. පච්චවේක්ඛ ඥාන කියන්නේ එතන දැන් සෝවාන් සකදාගාමි අනාගාමි ඒ මාර්ගඵල ලැබුවට පස්සේ ඒ මාර්ගඵල ඒ ලැබුවට පස්සේ ඒ කෙනා නැවත ඒ කෙනා ආපු මගසේ වෙනවා. ඒ ආපු ගමන අන්න ඒක නැවත ඒ කියන්නේ සෝවාන් ස්වභාවයත් ඒ වගේම අනාගාමි ස්වභාවයත් ඒ වගේම ඒ සකදාගාමි ස්වභාවයත් ඒ තුල ඒ පච්චවේක්ඛ ඥානයේ අවසානයේදී ඒ සීකිරීම තුල තමයි අත්තටම අරහත්ත්වයටපත් වෙන්නේ. ඉතින් ඒ ඵල ඥාන වලට එනකොට තමයි එතනට එන්නේ. ඒව සිහි කරන තැනට. ඉතින්
ඒ දියුණුම තැන තියෙන්නේ. ඉතින් අතරම මේ දස සංයෝජන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඒ සෝතාපන්න ඒ අංග එතන ඒ ටිකත් ගිහිල්ලා එනකොට කාමරාග පටික කියන තැන ඒවා ඇලෙන ගැටෙන සිතේ ස්වභාවය දැකලා මිදෙන තැන, බාහිරින් මිදෙන තැන, සිතෙන් මිදෙන තැන, ඒ සිතෙන් මිදෙන තැන තමයි අනාගාමී භූමියට එන්නේ. ඉතින් සිතේ බාහිරුත් මිදලා සිතිනුත් මිදුන අනාගාමී මිදුන තැන තමයි අත්තටම අපි අර කිව්වේ මේ ඇවිදින කෙනෙක් නෑ, තදගතිය කියලා දෙයක් නෑ. මෙන්න මේ ශුන්‍යතාවය දකින්න තැන. එතන ප්‍රතිපදාව පුහුණු වෙන කෙනාට තමයි අවසාන භූමිය ප්‍රතිපදාව තමයි අනාගාමී භූමියෙන් පස්සේ. ඉතින් එතන තමයි කරන්න දෙයක් යාට ඇත්තට මේ ස්වභාවය තුළ යාට දැනෙනවා. දැන් ඉතින් ආයෙ මේ පොත් කියවන්න අවශ්‍යතාවයක් නැහැ නේ. යා දැන් ධර්මය අවබෝධයි. ඉතින් ඒක නා තමයි. තරම ඒ ඉගෙනගත්ත පරාය මොනවත් වැඩක් වෙන්නේ නැහැ. අන්තිමටම කිසිම දෙයක් ඔක්කොම පළක් නැහැ කිසිම දෙයකින්. මොකද එයා දන්න සේරම සංඛාර කියලා. එයා දන්නවා සිතුවිලි කියලා එකක්වත් පළක් නැහැ. එයා දන්න ඒවා සේරම මායාවක් කියලා. ඉතින් ඔක්කොම මේ මිදින ස්වභාවය තුළ ඒ ස්වභාවය තුළ තමයි අතනම් කරන්න දෙයක් අතසනදී එන්නේ නැහැ. ඉතින් අපි දකින්න ධර්මයේ තුළ සමහර අපේ ප්‍රතිපදාව උත්තන්ටම තියාගෙන සමහර අපේ ප්‍රසිද්ධිය අපේ සමහර අය ප්‍රතිපදාව පනවනවා මේ සිතට එන අරමුණු වලට රිංගන්න එපා. ඒක මිදෙන්න කියලා ඒ සිතට එන අරමුණු වල ඒ කියන්නේ සිතට අරමුණු එනවා යනවා විතරක් දකින්න කියලා. අතරම සිතට අරමුණු එනවා යනවා විතරක් දකින්නකොට කමක් නැහැ මේ ධර්මය අවබෝධ වුණු කෙනෙකුට. මේ විදිහට ඒ ධර්මයේ රූපේ නාමයේ හොඳට දැකලා ඒ මිදුණු කෙනෙකුට සිතට එන ඒ සිතුවිලි වලට ඇත්තටම මේ සත්‍යනේ දකින්නේ. එයා සත්‍ය දකින්න. එයා දකින්නවනේ බාහිර බොරුවක් කියලා. ඒ බාහිර සත්‍ය නොවන බව. අනේ ඒකේනා එහෙම තමයි අතරම ප්‍රතිපදාව දකින්න ඕනි. ඉතින් ඇත්තටම හැබැයි එන සිතට එන අරමුණු වල සත්‍ය දකින්න නාම රූප වෙන් කරගන්න බැරි කෙනෙක් සිතට එන අරමුණු වලට එබැලෙන්නේ නැතුව සිතුවිලි එනවා යනවා බලන් හිටියා කියලා නිවන් දකින්නේ. ඇයි අර බාහිර ඇත්ත වෙලා. බාහිර ඇත්ත වෙලා. මිත්‍යා දෘෂ්ටික භූමිය. මිත්‍යා දෘෂ්ටික භූමිය මේ ධර්මයේ දන්න හුටයි දැනගත්ත හුටයි බුදුන් වහන්සේ සත්‍ය ඥානය ඇති හුටයි ඒකයි බුදුන් වහන්සේ කිව්වේ කෘත්‍ය ඥානය පනවන්න කියලා. සත්‍ය ඥානෙ දන්නේ නැති කෙනෙක්, ධර්මයේ දන්නේ නැති කෙනෙක්, දර්ශන අවබෝධය නැති කෙනෙක්ට සිත දිහා බලන් හිටිය කියලා නිවන් දකින්නේ නැහැ. තාම ගැඹුරුයි, තාම වැදගත් ඒ කාරණා සියල්ලම. ඉතින් දකින්න සත්‍ය ඥානය ඇති උටයි කෘත්‍ය ඥානය ඇති උටයි එයාටයි ඵලයක් තියෙන මිදීන්. මෙතන වැදගත් වෙන්නේ මිදීමයි. ඒක අවසානයේ Taman තමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. සාන්දිටිකයි මේ ධර්මයේ. ඉතින් ඒකයි අවසානයේ වැදගත් වෙන්නේ. ඉතින් ඒතන්ට ඔබ දකින්න. ඒක අත්තටම අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. ඒ ගමනම අනුපිළිවෙලින් යන ගමනක්. ඒකම තමයි සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන. ඉතින් ඒ අනුපිළිවෙලක් තියෙනවා. ඒ හොඳට දකින්න මේ කාරණා. ඊටාම වැදගත් මේ කාරණා. ඉතින් හොඳට දකින්න ඕනේ, අස්නුවණින් දකින්න ඕනේ, සත්‍ය දකින්න ඕනේ, ධර්මය දකින්න ඕනේ. ඒකේ ප්‍රතිපදාව දකින්න ඕනේ. ප්‍රතිපදාව දකින්න දර්ශනය දැනගන්න ඕනේ. ඉතින් ධර්මය අහසා දැනගන්න ඕනේ. අසා දැනගත් ධර්මයේ තමයි කල්‍යාණ මිත්‍රයා මතමයි ආනන්ද කිව්වේ ඒකයි. මේ ධර්මයේ පවතින්නේ. ඉතින් හොඳට ධර්ම ශ්‍රවණය කරන්න. ඒවා සත්‍ය ධර්මයේ විය යුතුයි. මේ දිව්‍ය ලෝක යන කතාවක්වත් මේ ওই නිරයක් ගැන කියන කතාවක් නෙමෙයි දකින්න ඕනේ. ඒවා දැක්කයි කියලා ඔබේ සිත ඔබ දකින්නේ නැහනේ. ඔබේ සිත දකින ධර්මයක් අහන්න. සිත ගැන හරියට ධර්මයක් කාටවත් කියන්න බැරි නම් සිත ඇදෙන හැටි, සිත නැති වෙන හැටි, ඒක බුද්ධ ධර්මයේ නෙමෙයි. කවුරු හරි බණ කියනවා කියලා කියනවා නම් මේ මොකක් හරි සුරංගනා කතා ටිකක්, එහෙම නැත්නම් ওই දිව්‍ය ලෝකේ යන කතා ටික, නැත්නම් 550 ඔය ජාතක කතා ටිකක් ඕවා කී හිටියා කියලා කවුරුත් නිවන් දකින්නේ නැහැ. ඇත්තටම තව තවත් මෝහණයටපත් වෙනවා. තව තවත් මෝහණයටපත් වෙලා මත් වෙනවා. ওই ඝාතකයේ මෝහණයටපත් වෙලා මත් වුණා කියලා නිවන් දකින්නේ නැහැ. ඉතින් ආමිස පූජාවේ හිරවුලා කියලා හිර වෙලානේ ඉන්නේ. ඔබ දෘෂ්ටියක ඉන්නේ. දෘෂ්ටියක ඉන්නේ. ඝාතකයක ඉන්නේ දෘෂ්ටියක. ආමිස පූජාවට වෙලා ඉන්නේ දෘෂ්ටියක. අද සමාජයේ එතන වල්මත් වෙලා. ඒකයි අපි මෙහෙම කියන්නේ. අපි කාටවත් වැරදි කියනවා නෙමෙයි. අපි මේ සත්‍ය පෙන්නනවා. අපි ධර්මයේ විතරයි පෙන්වන්නේ. අපිට ඔබ කෙනා පුජ්‍යල ප්‍රශ්න එහෙම නැහැ. අපි ධර්මයේ විතරයි අපිට කියන්නේ. අපි ධර්මයේ විතරයි පෙන්වන්නේ. අපි දකිනවා. අපි මේ Facebook එක දැක්කම අපිට තේරෙනවානේ මේ දර්ශන සමාවත්තියේ තියෙන ඇත්තටම දෙන්නයි තුන් දෙනයි මේ සමහරලාට බැලුවම එහෙමත් නැහනේ. බොහොම අතේ ඇඟිලි ගන්නවත් නැහනේ. සමහර අය දන්නවයි කියලා හිතාගෙන ඉන්නවා. සමහර අයට ඇත්තටම මහා පඬිත විදියට හිතාගෙන ඉන්නේ මාන්නක්කාර විදියට. ඒක තමයි මනුස්ස ස්වභාවය. මාන්නය තුල තමයි මනුස්සයා ඉන්නේ.
ඒකයි මේකේ අවසානයේදී රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියලා පෙන්නන්නේ. ඉතින් දකින්න මේක මාන උද්දච්ච අවිද්‍යාව කියන්නේ මේ අපේම ස්වභාවයක්. ඒ උද්දච්චකම, ඒ මාන්නේ, ඒ අවිද්‍යාව තුලයි තියෙන්නේ. ඒ අවිද්‍යාව ප්‍රහීන වෙනවනම්, ඒ සත්‍ය දකිනවනම්, සත්‍ය ධර්මය අහනවනම් අන්න අවිද්‍යාව ප්‍රහීන වෙන තැනයි මාන උද්දච්ච ප්‍රහීන වෙන්නේ. අවිද්‍යාව ඇති තාක් තියෙන තාක් මාන උද්දච්චයි ලේසියෙන් ප්‍රහීන වෙන්නේ. ධර්මයේ දන්නවා නම් ඔබ ධර්මයේ ආසා දැනගත්ත ධර්මයේ ප්‍රායෝගික වෙන්න ඕනි. ඒ ප්‍රායෝගික පැත්තට ඔබ එන්න ඕනි. ඔබ අරමුණු දකින්න, සිතට එන අරමුණු වලින් මිදෙන්න, ඉන්නේ ඉරියව්වට හිත ගන්න. ඒ ඉන්නේ ඉරියව්වට හිත ගන්නකොට සිතුවිලි විසිරෙන්නේ නැහැ. හැමතැනම යන්නේ නැහැ. අන්නේ කෙනාට ඕනි සමතේ වඩන්න. සිත විසිරෙන්නේ නැතුව තියාගන්න. ඒ කෙනාට ඕනි විපස්සනාවත්, ඒ කෙනාට ඕනි විදර්ශනාවත්. ඇයි සිත විසිරෙන්නේ නැතුව තියාගෙන එනේන සිතට සත්‍ය දැකලා මිදෙන්න ඕනි. ඒ කෙනාට ඕනි පැවිද්ද. ඒ කෙනාට ඕනි අත්තටම නිබ්බාන සත්‍ය කරණත්තා නිවන් දැකීම සඳහා ඒ කෙනාට සබ්බ දුක්ඛ නිස්සාරණ දුකෙන් මිදීම සඳහා ඉමං කාසාවත් ගහිත්වා සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තා ඉමං කාසාවත් ගහිත මට කසාවත දෙන්න ස්වාමී. පබ්බජ්ජය පැවිද්ද අවශ්‍යයි කෙනාට. අනුකම්පා උපාදාය අන්නේ කෙනාට අනුකම්පා කරන්න ඕනි කවුරු හරි කෙනෙක් මේ ධර්මයේ තුල ඒ භික්ෂුන් වහන්සේ නමකට කියනවා මේ මට මේ පැවිද්ද අවශ්‍යයි මට මේ සිතට එන අරමුණ දැකලා මිදෙන ඒ නිවන් දැකීම සඳහා කියලා. ඔය සිංහලෙන් ඔය වචන ටික කිව්වත් ඔය pāli භාෂාවේ කියන වචන ටිකම තමයි. අහුවා අසරණයි. අතරම ඒ ආර්ය භූමියට ප්‍රවේශ වුණු අය ආර්යයන් වහන්සේ නමක්. ඉතින් අතරම දර්ශකයක් විදියට පෘථග්ජන භූමියේ ඉන්න කෙනෙකුටත් හඳුනා ගන්න තමයි මේ සිවුර සාධකයක් වෙලා තියෙන්නේ. ආර්ය භූමියට ප්‍රවේශ වෙන එකයි වැදගත් වෙන්නේ. හැබැයි ආර්ය භූමියට ප්‍රවේශ වෙන කෙනෙකුට සාධකයක් විදියට දර්ශකයක් විදියට සිවුර වැදගත් ඊට පස්සේ. අතරම සිවුර ඉස්සලා දාගෙන මිත්‍යා දෘෂ්ටික භූමියේම පෘථග්ජන භික්ෂුවක් විදියට කටයුතු කරනවා නම් ඒක හරිය කොච්චරම් දුරට ඒක හොඳද කියන එක ගැටලුවක් තියෙනවා. බුදු සමය තුලත් එහෙම ගැටලු තියෙනවා. මේ විනය පිටකයේ හැදෙන්න හේතුව බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබලා අත්‍තරම අවුරුදු 20ක් යනතම් මේ විනය පනවන්නේ නැහැ. ඒකට හේතුව ආර්යයන් බවට පත් වෙලා නාම රූප වෙන් වෙන මේ සත්‍ය දැක්කලා යවුන් මේ සූර පළඳින්නේ. ඉතින් ඒක දකින්න හැමෝම. ඉතින් එතකොට එයාගේ අතින් අවඩක් වෙන්නේ නැහැ. අපිට බුදුන් වහන්සේට අවුරුදු 20ක් ගිය තැන ශාසනය තුල පැවිදි වෙනවා. ඉතින් බුදුන් වහන්සේම පැවිදි කරන අයක් නෙමෙයි භික්ෂුන් වහන්සේලාට අදින අවස්ථාව පැවිදි කරන. ඒ නිසා එය ශාසනය තුළට එනවා. එතකොට එය නිස්සරණ මඟ තුළ නැතිනම් ආර්ය භූමිය හඳුනන්නේ නැත්නම් ආර්ය භූමිය දන්නේ නැත්නම් බුදුන් වහන්සේ කියන එතන ඇත්තටම ශ්‍රමණේ ආර්ය භූමිය දන්නේ නැත්නම් නැහැ කියලා. භික්ෂුවක්වත් ආර්ය භූමිය දන්නේ නැති තැන නැහැ කියලා. ආර්ය භූමිය දැන ගන්නවනේ. ආර්යයන් වහන්සේ නමක් කියන්නේ කොහොමද? ආර්ය භූමිය කොහොමද? ඉතින් ඒ ආර්යයන් වහන්සේ නමගේ ඒ ගමන යන්න අන්නේ ගමන යනවා. ඉතින් සත්‍ය දැනගන්න කෙනාට සත්‍ය දැනගත්ත කෙනාට ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් ආර්යයන් වහන්සේ නමක් වෙන්නේ ඇත්තටම සුදු රෙද්දද නැත්නම් කහසිවුරද කියන එක නෙමෙයි. ඒක සිතෙන් මිදෙන තැනයි තියෙන්නේ. එතන ගැහණුද පිරිමිද වයසද මෙතන කුඩා දරුවෙක්ද ඒක අදාළ නැහැ. ඒක අදාළ නැහැ. එතන සිතක් තියෙනවා සිතෙන් මිදීමක් තියෙනවා. ඉතින් ආර්යයන් වහන්සේ නමක් කියන්නේ මේ සත්‍ය දැකලා අරමුණ දැක මිදෙන යමෙක් ඉන්නවා නම් ප්‍රතිපදාව එතන කටයුතු කරනවා නම් අන්න ඔහු ආර්යයන් වහන්සේ නමක්. රූපයෙන් මිදි යන්න උත්සාහ කරනවා නම් නාමයෙන් දැකලා මිදෙන්න උත්සාහ කරනවා නම් ඒ ආර්යයන් වහන්සේලා. මොකද නාම රූප ඇති තැන තමයි සිතුවිලි වලට කොටු වුණු තැන තමයි පෘථග්ජන භූමිය තියෙන්නේ. නාම රූප දෙකෙන් මිදුණු තැන සිතුවිලි වලින් මිදුණු තැන තියෙන්නේ ආර්යයන්. ආර්යයන් කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි. පුජ්‍යල භාවයේ සිතුවිලි වලට කොටු වුණු තැනයි තියෙන්නේ. පුජ්‍යල භාවයෙන් මිදුණු තැන ආර්ය භූමියයි. ආර්යයන් යන ස්වභාවය හා සමානයි. ආර්යයන් යන ස්වභාවය දැකීමයි ධර්මතාවය දැකීමයි ධර්මතාවය දකින්න තැන ඒ සත්‍ය දකින්න තැන නැවත දුකට වැටෙන්නේ නැති තැන සුගති පරායනයි. කිසිදා දුගතියකට වැටෙන්න හේතු නැහැ. ඉතින් දකින්න මේ කියන කතාව තමයි
අපි දිගටම පැහැදිලි කරගෙන ආවේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය. ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගෙන මේ ධර්මයේ දැනගත්තට පස්සේ ඒ කෙනා මේ ඉන්ද්‍රිය වලට රැවටෙන්නේ යන්නේ නැහැ. ඒ කෙනාට සත්‍ය දකින්න තැන සිතට එන අරමුණු දකින්න තැන ඒ කෙනාට සීල විසුද්ධියටපත් වෙනවා. ඒ කෙනාට චිත්ත විසුද්ධිය, ඒ සිතට එන හැම අරමුණු සත්‍ය දකින්න තැන ඒ කෙනා දැකලා මිදෙන තැන ditthi විසුද්ධිය, ඒ සම්මා දිට්ඨියටපත් වෙනවා. ඒ කෙනා මිත්‍යා දෘෂ්ටියට යන්නේ නැහැ. රූපේ නාමයෙන් මිදෙන තැන දකින්න තැන දෘෂ්ටි විසුද්ධිය තියෙන. ඒ කෙනා කාංකා විතාන විසුද්ධියට නාම රූප දෙකේ සත්‍ය දැකලා මිදෙන තැන ඒ කෙනා ඒ ආකාරයේ දකින තැන සැක සංකා කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. කාංකා විතාන විසුද්ධියට සැක සංකා විතාන විසුද්ධිය කාංකා විතාන විසුද්ධියට එනවා. ඉතින් කාංකා විතාන විසුද්ධිය මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට එනවා. හේ මග්ගා මග්ග දැනගෙන හරියට වැටෙන තැන එතන ඉතින් සම්මත භාවනා කරන අයට මේ නම් ටික තියෙන සම් පොත්පත් එක විදිහට ඔබට දකින්න ලැබෙනවා. ඉතින් ඒ සමත තුලත් ඒ වගේව ලෞකික භූමිය තුලත් පෙන්වන තැන් තියෙනවා. නමුත් ආර්ය භූමිය අපි මේ පෙන්වන්නේ. ඒක තමයි පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, සප්ත විසුද්ධිය ගැන මේ පෙන්වන්නේ. ඉතින් පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මේ දස ඥාන ගැන පෙන්වන තැන. එතකොට උද්‍යව ඥාන, බාහ්‍ය ඥාන, බයතුපත්ඨාන, මුඤ්ඤුතු කම්මතා ඥාන. ඒ අපි කතා කරේ එක්ෂණික සිතක උද්‍යව දකින ඒ අරමුණේ සත්‍ය දැකලා වෙන ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාවේ තමයි කෙනා ගමන් කරන්නේ. එතනයි ඒ ඥාන ටික තියෙන උද්‍යව ඥාන ඇති වෙන නැති වෙන ඥාන, බාහ්‍ය ඥාන, බයතුපත්ඨාන ඥාන, සංකාර උපේක්ෂා ඥානට එන්නේ. ඒ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියයි එතන තියෙන්නේ. ප්‍රතිපදා ඥාන දර්ශනයේ ප්‍රතිපදාවේ දකිනවා ඒක විසුද්ධිය සඳහා පිරිසුදු කර ගැනීම සඳහා. ඉතින් එතනට මගඵල හම්බ වෙන්නේ කෙනා තමයි ඥාන දර්ශන විසුද්ධියටපත් වෙන්නේ. ඉතින් මේ ධර්මයේ මනාකොට අගමුල මැද සහිතව ඔබට ඉදිරිපත් කරේ ඔබගේම යහපත සඳහා, ඔබගේම මේ සත්‍ය දැන ගැනීම සඳහා, මේ සත්‍ය ඔබ විසින්ම අවබෝධ කරගatiya යුතුයි. සාන්දිටික ධර්මයක්, මේක අකාලිකයි, මේකේ කාලයක් නැහැ. මොකද හැම මොහොතෙම ඔබ දැක්කා මේකේ අතීතයේත් නැහැ, අනාගතයේත් නැහැ. එන සිතේ සත්‍ය වර්තමානයේත් නැහැ. ඉතින් දකින්න කෙනාට කතුන් කාලෙම මිදෙන එක අකාලික ධර්මයක් වෙන්නේ මේ ධර්මයේ. ධර්මතාවය කියන්නේ කාලයකට අයිති එකක් නෙමෙයි. ධර්මතාවයේ මේ මොහොත පමණයි ධර්මතාවය. ධර්මතාවයේ සිතුවිලි නෑ. ධර්මතාවය තුළ මොහොත පමණයි තියෙන්නේ. ඒක ධර්මතාවයයි තියෙන්නේ. සිතුවිලි වල ඉන්න ධර්මතාවය දකින්නේ නැහැ. මොහොත දකින්නේ නැහැ. මොහොතට අවදි වෙනවා කියන තැන සිතුවිලි නැහැ. ධර්මතාවය දකින්න තනයි මොහොත පමණක් හම්බුවන්නේ. ඒ සදාතනික සෝයේ තියෙන්නේ මේ මොහොත දකින්න කෙනා. මේ මොහොත දකින්න දැකීම තුළයි මහා සෝයක් තියෙන්නේ. ඒක ආයතන වලට නැහැ. ඔබ ඉන්නේ කොතනද? ඔබ ඉන්නේ කුමන ඉරියව්වේද? ඒ අදාළ නැහැ. ඔබ ඉන්නේ ඉරියව්ව. ඔබ ඉන්නේ කොතනද? ඉරියව්ව අදාළ. එතන ඔබට එතන සීමාන එක සිතුවිල්ලකටවත් ඔබ අසුවේ නොවෙනවා. එතන ඔබ සිතුවිලි වලට ගෝචර නැත්තම්, එන යන සිතුවිලි වලට ඇලෙන්නේ ගැටෙන්නේ නැත්තම්, එහෙම කිව්වොත් වඩා නිවැරදි. එන යන සිතුවිලි වලට ඇලෙන්නේ ගැටෙන්නේ නැත්තම්, සිතුවිලි වලට රිංගන්නේ නැත්තම්, සිතුවිලි ඔහේ ගලනවා, ගඟ ගලනවා වගේ. සිතුවිලි ඔහේ හැමනවා, සුළඟ හැමනවා. ඔබට ඒවෙන් ගැටලුවක් නැහැ. අන්න මහා සෝය කියන. ඔබ ඒවෙන් මිදිලා. දැන් සිතුවිලි වෙනින් පැත්තක. ඔබ වෙනින් පැත්තක. ඇයි ඔබ කියලා කෙනෙක් නැහැ. ඔබ සත්‍යම දකිනවා. ඔබ සබහාදහමයි ඔබ. ඔබ සිතුවිලි නෙමෙයි. ඔබ සබහාදහම. ඇයි ඔබ සිහිය නුවණ කොහෙද තියෙන්නේ? හුළඟ වගේ. හුළඟ වගේ. කෙනාගෙන් මිදිලා. ඒවට වැඩක් නැහැ. ඔබට කම්පනයක් නැහැ. ඔබට දුකක් නැහැ. ඔබට සැපක්. සැප දුකෙන් මිදිලා. අකම්පිතයි. සාන්දිටික අකාලික ඔබටමයි මේක ප්‍රත්‍යක්ෂ. සාන්දිටික ඔබටමයි. කාලයක් නැහැ, අකාලිකයි. ඒ පස්සිකෝ උපනායක පච්චුප්පන්න ඒ ඇති වෙන තියෙන ධර්මයේ සත්‍ය දකින්න. සාන්දිටිකෝ අකාලිකෝ ඒ පස්සිකෝ උපනායකෝ පච්චුප්පන්නං ඡේ ධම්මතතතර විපස්සිතේ තෙන දකින්න. එයයි ඔබගේ නිවන් මාර්ගය. ඉතින් මේ ධර්මයේ මනාකොට දකින්න ඕනි, මහා නුවණක් තියෙන්න ඕනි. කතාවක් නෙමෙයි. මේක ආත්මීය කතාවක් නෙමෙයි. මේක පුජ්‍යල කතාවකුත් නෙමෙයි.
මේක අවිඥානිකයි. අයි එහෙම කිව්වේ. දැන් ඔබ නිකමට ওই ධර්මයේ තුල අහන්න ලැබෙනවා. මේ ඔක්කොම මේ බුම්මාට දෙයියෝ. ඔබ අහන උක්ෂ දේවතාවෝ. ඔබ අහන්න ලැබෙන පෙරේතයෝ. ඔබට අහන්න ලැබෙනවා නිරයක් ගැන. ඔබට අහන්න ලැබෙනවා මේ විඥානය මේ තිරියන් සත්තුන්ගේ ඇඟවල වල. මේ කියන්නේ විඥාන ශක්තිය සකස් වෙනවා එතන. සකස් වෙනවා අර වතුර වලේ අර වතුර බාධනේ මැද්දට ගල දැම්මට එතනින් මුකුත් ගියේ නැහැ. මෙතන ඒ කියන්නේ එයා මෙතන නැතුණාට මෙතනින් මුකුත් ගියේ නැහැ. නමුත් සකස් වෙනවා මෙතන තියෙන තීව්‍රතාවයේ හේතුව. ඒකයි මෙතන ලෝභ දේශ මොහ රාග දේශ මොහ මේක කෙලෙසේ තමයි මෙතන